මේ ගානට උත්තරේ තමයි 2. මේ ගානේ අපිට කියලා තියෙනවා මීටර්ස් හේතුවක් තියෙනවා. ඒ මීටර්ස් හේතුවට මේ වගේ යතුරු සම්බන්ධ කරලා තියෙනවා. K1 සහ K2 කියලා යතුරු සම්බන්ධ කරලා තියෙනවා. ඒ යතුරු විවෘත සහ සංවෘත අවස්ථා ගැන තමයි මේක කතා කරලා තියෙන්නේ. අපි බලමු මේ යතුරු විවෘත අවස්ථාවේදී මොකද වෙන්නේ කියලා. මේ K1 යතුරු විවෘත වෙනවා කියන්නේ මේ විභවමානයේ ඉහළ පරිපථයේ ප්‍රධාන පරිපථයේ තියෙන ප්‍රතිරෝධයේ ඕම් 15යි සහ විභවමාන කම්බිය හරහා තියෙන ප්‍රතිරෝධය ඕම් 10යි මගින් මේ විභවමාන පරිපථයේ විභවමානයේ ප්‍රධාන පරිපථය හරහා ඕම් 25ක සමක ප්‍රතිරෝධයක් තියෙනවා. AB හරහා ඕම් 10කුත් මේ ඕම් 15ත් නිසා මේ K1 කියන යතුර වැහුවොත් ඒ කියන්නේ මේ ස්විච් එක ඔන් කරොත් මේ ඕම් 15 හරහා ධාරාව ගලන්නේ නැහැ. එතකොට මේ ප්‍රධාන පරිපථයේ තියෙන්නේ ඕම් 10 විතරයි. එතකොට මේ වෝල්ට් දෙකම පවතින්නේ ඕම් 10 හරහා. මේ K2 යතුර ගැන සැලකමු. K2 යතුර විවෘතව තියෙන වෙලාවට මෙන්න මේ පහළ පරිපථය කියන්නේ ද්විතීයික පරිපථයට සම්බන්ධ කරලා තියෙන පරිපථය හරහා ධාරාව ගලන්නේ නැහැ. එතකොට මේ ගැල්වනෝමීටරේ යොදාගෙන මේ විභවමානය සන්තුලනය කරාම අපිට ලැබෙන්නේ මෙන්න මේ කෝෂයේ විද්‍යුත්ගාමක බලයට සමාන සන්තුලන දිගක්. ඒ කියන්නේ විද්‍යුත්ගාමක බලය සන්තුලනය කරන්න අවශ්‍ය විභවාන්තරය තමයි එතෙන්දී ලැබෙන්නේ. එතෙන්දී අපිට මේකේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ගණනය කරගන්න බෑ. අභ්‍යන්තර ප්‍රතිරෝධය ගණනය කරගන්න නම් මෙන්න මේ K2 කියන යතුර වහන්න ඕනේ. ඒ කියන්නේ මේ K2 කියන ස්විච් එක ඔන් කරන්න ඕනේ. ඒක ඔන් කරාට පස්සේ මෙන්න මේ පහළ පරිපථයේ ධාරාවක් ගලන්න ගන්නවා. එතකොට මේ කෝෂය හරහා තියෙන විභවාන්තරය E ඍණ IR වෙනවා. එතකොට ඔබට පේනවා ඇති මේ සිම්පල් R එහෙම නැත්නම් මේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය එතනදී සම්බන්ධ වෙනවා. මේ ගැල්වනෝමීටරය මගින් ඒ අවස්ථාවේදී මනින්නේ මෙන්න මේ කෝෂයේ අග්‍ර අතර විභවාන්තරය. ඒ කියන්නේ මේ කෝෂයේ විද්‍යුත්ගාමක බලය E ගෙන් කෝෂයේ හරහා ගලන ධාරාව I සහ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය R අඩු වුනහම තමයි මේ සන්තුලන දෙකෙන් ලැබෙන්නේ. මෙතනදී අපිට අවශ්‍ය කෝෂයේ විද්‍යුත්ගාමක බලය හොයන්න. ඒකින්ද මේ K2 කියන යතුර අපිට විවෘත සංයුත කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ K2 කියන ස්විච් එක ඔෆ් කරලා තිබ්බා කියලා අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපිට ස්විච් එක. විභවමානයක් ගත්තාම අපිට මුලින්ම කරන්න අවශ්‍ය දෙයක් තියෙනවා. ඒ තමයි විභවමානයේ ක්‍රමාංකණය. විභවමානයේ ක්‍රමාංකණය කරනවා කියන්නේ විභව අනුක්‍රමණය හොයාගන්නවා කියන්නේ. විභව අනුක්‍රමණය හොයාගන්න අපිට මේ යතුරු දෙකම විවෘත කර ඇති අවස්ථාව සලකන්න වෙනවා. මොකද ඒ අවස්ථාවේදී සන්තුලන දෙක තමයි අපිට දීලා තියෙන්නේ. මේ අවස්ථාවේ ප්‍රධාන පරිපථයේ තියෙන විභවාන්තරය වෝල්ට් 2යි. ඒක උඩ බැටරියෙන් සපයන්නේ. එතකොට ප්‍රධාන පරිපථයේ තියෙන මුළු ප්‍රතිරෝධය ඕම් 15 සහ ඕම් 10යි. එතකොට ඕම් 25ක සමග මුළු ප්‍රතිරෝධයක් තියෙනවා. එතකොට උඩ තියෙන මුළු විභවාන්තරය වන වෝල්ට් 2 මේ වෝල්ට් ඕම් 15 සහ ඕම් 10 අතර බෙදලා යනවා. අපිට අවශ්‍ය වෙන්නේ මේ ඕම් 10 අතර. ඒ කියන්නේ අපේ විභවමාන කම්බියේ තියෙන විභවාන්තරය හොයාගන්න. ඒක හොයාගන්න පුළුවන් විභව බෙදීමේ මූලධර්මය. එහෙම හෙව්වහම අපිට ලැබෙනවා AB හරහා වෝල්ට් 0.8ක විභවාන්තරයක් තියෙනවා කියලා. එතකොට AB ගේ දිග සෙන්ටිමීටර් 50ක් නිසා මේකේ විභව අනුක්‍රමණය 0.116 වෝල්ට් සෙන්ටිමීටරට. ඒ කියන්නේ සෙන්ටිමීටරයක් යද්දි වෝල්ට් 0.116ක වෙනසක් සිද්ධ වෙනවා. එතකොට තමයි මේ 50 සෙන්ටිමීටර් කියන විභවමාන කම්බිය හරහා වෝල්ට් 0.8ක විභවාන්තරයක් පවතින්නේ. දැන් අපි මේ විභවමානය ක්‍රමාංකණය කරගත්ත නිසා අපිට හොයන්න පුළුවන් මේ විභවමානයට සම්බන්ධ කරලා තියෙන ද්විතීයික පරිපථයේ තියෙන කෝෂයේ විද්‍යුත්ගාමක බලය. ඒකෙදි කෝෂයේ විද්‍යුත්ගාමක බලය විතරක් හොයන්න ඕන නිසා යතුරු දෙකම වස්සපු අවස්ථාව, ඒ කියන්නේ ස්විච් දෙකම ඔන් කරපු අවස්ථාව සලකන්න අවශ්‍ය නැහැ. අපිට මේ ස්විච් දෙකම ඔෆ් කරලා තියෙන අවස්ථාව සැලකුවා නම් ප්‍රමාණවත්.
ඒ අවස්ථාවේදී සන්තුලන දිග 31.25 සෙන්ටිමීටර්. එතකොට සන්තුලන දිග හරහා පවතින විභවාන්තරය කෝෂයේ විද්‍යුත්ගාමක බලයට සමානයි. කෝෂයේ විද්‍යුත්ගාමක බලය E සන්තුලන දිග මගින් ඇති කරන විභවාන්තරය. මේ විභවමාන කම්බියේ සෙන්ටිමීටරයකට වෝල්ට් 0.161 විභව බැස්මක් තියෙනවා. එතකොට වෝල්ට් සෙන්ටිමීටර් 31.25කට තියෙන විභව බැස්ම තමයි වෝල්ට් 0.5. ඒ කියන්නේ මේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නොසලකා හැරියහම මේ කෝෂයේ විද්‍යුත්ගාමක බලය වෝල්ට් 0.5ක් තියෙනවා. අභ්‍යන්තර ප්‍රතිරෝධය අපි මෙතනදී හොයන්නේ නැහැ. මේ ගානේදී අපිට කියලා තියෙනවා සර්ව සම කම්බි කැබලි 6ක් යොදා ගනිමින් තනු ලැබු මේ සැකිල්ලේ සමක ප්‍රතිරෝධය හොයන්න කියලා A හා B ලක්ෂ අතර. මේ ගානට උත්තරේ 4. මේ ගාන හදද්දී අපිට මෙන්න මේ වගේ A ලක්ෂය සහ C ලක්ෂය සලකලා වැදගත් දෙයක් කරන්න වෙනවා. නැත්නම් මේ ගාන හදන්න අමාරුයි. ඒක තමයි මේ A ලක්ෂයේ ඉඳන් B ලක්ෂයට කෙලින්ම ප්‍රතිරෝධයක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම A ලක්ෂයේ ඉඳන් මෙන්න මෙහෙම ප්‍රතිරෝධක දෙකක් ගිහින් තියෙනවා. ඒ ප්‍රතිරෝධක දෙකෙන් ඇති කරන විභව බැස්ම සමානයි. මොකද මේ හැම ප්‍රතිරෝධකම විශාලත්වය ඕම් 2යි. එතකොට මේවා හරන ගලන ධාරාවන් සමානයි. එතකොට මේ ප්‍රතිරෝධක දෙක හරහාම තියෙන විභවාන්තර සමානයි. ඒකින්ද මෙන්න මේ ලක්ෂය සහ මේ ලක්ෂයේ විභවයන් සමානයි. මම ඒක තමයි මේ රතු පාටින් දක්වලා තියෙන්නේ. මේ ලක්ෂ දෙකේ විභවයන් සමාන නිසා මෙන්න මේ ලක්ෂ දෙක අතර තියෙන ප්‍රතිරෝධකය අයින් කරන්න පුළුවන් වින්ස්ටන් හේතු මූලධර්මයට අනුව. ඊට පස්සේ මේ ප්‍රතිරෝධය අයින් කරාම අපිට ලැබෙනවා මෙන්න මෙහෙම රූපයක්. එතකොට මේකේ ඕම් දෙකක් සහ ඕම් දෙකක ප්‍රතිරෝධක ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේක ශාඛාවක ඕම් 4ක සමක ප්‍රතිරෝධයක් තියෙනවා. අනිත් ශාඛාවෙත් ඕම් 4ක සමක ප්‍රතිරෝධයක් තියෙනවා. මේ සමක ප්‍රතිරෝධකයේ තියෙන ඕම් 4ක සමක ප්‍රතිරෝධ තියෙන ශාඛා දෙක සමාන්තරගතව සම්බන්ධ වෙලා තියෙන හින්දා ඕම් 2ක සමක ප්‍රතිරෝධය අපිට දක්වන්න පුළුවන්. ඒ අනුව ඒකේ මුළු ප්‍රතිරෝධය ඕම් 1යි කියලා අපිට හොයාගන්න පුළුවන්. ඊළඟට අපිට කියලා තියෙනවා ටන්ස්ටන් ලෝහය ඕම්ගේ නියමයේ පිළිනොපදින්නේ කියලා අහලා තියෙනවා. මේකට උත්තරය තමයි පළවෙනි එක. අපි ඕම්ගේ නියමයේ ගැන කතා කරද්දී ඕම්ගේ නියමයේ තෘප්ත වෙන්න නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ කරුණු කීපයක් ගැන කතා කරා. ඒ තමයි උෂ්ණත්වයේ ජ්‍යාමිතික මිනුම්. ඒ කියන්නේ ඒ සන්නායකේ හරස්කඩ වර්ගඵලයේ දිග වගේ භෞතික සාධක නියතව පවතින්න ඕනේ කියලා කිව්වා. මේ ටන්ස්ටන් කියන ලෝහය හරහා ධාරාවක් ගලද්දී අපි දන්නවා ප්‍රතිරෝධයක් තියෙන කම්බියක් කරා ධාරාවක් ගලද්දී ඒකේ තාපයක් උත්සර්ජන වෙනවා. ඒ කියන්නේ ලෝහය රත් වෙනවා. ලෝහය රත් වෙනවා කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ ඕම්ගේ නියමය පිළිපදින්නේ නැහැ කියන එක. අපි බලමු අනිත් ඒවා වැරදියි කියලා. මේ විද්‍යුත් ධාරාව ඉලෙක්ට්‍රෝන මගින් ගෙන යන බැවිනි කියලා දක්වලා තියෙනවා. විද්‍යුත් ධාරාව ඉලෙක්ට්‍රෝන මගින් තමයි ගෙන යන්නේ. හැබැයි ඒක නිසා නෙමෙයි ඕම්ගේ නියමයේ පිළිපදින්නේ ටන්ස්ටන් ලෝහය. මොකද ඉලෙක්ට්‍රෝන මගින් ධාරාව ගෙන යන ඕම්ගේ නියමයේ පිළිපදින ලෝහක් තියෙනවා. ටන්ස්ටන් ලෝහේ ඉලෙක්ට්‍රෝන මගින් ධාරාව ගෙන ගියත් ඕම්ගේ නියමයේ පිළිපදින්නේ නැහැ. ඒකට හේතුව මේ උෂ්ණත්වය වෙනස් වෙන නිසා. ඊළඟට ප්‍රතිරෝධයේ උෂ්ණත්වයට සමානුපාතිකයි කියලා තියෙනවා. ඒක හරි. ඒක නිසා නෙමෙයි ටන්ස්ටන් ලෝහයේ ඕම්ගේ නියමයේ පිළිපදින්නේ. නියත උෂ්ණත්වයේදී කම්බිය තුලින් ගලන ධාරාව එහි දෙකලෝර විභවාන්තරයට ප්‍රතිලෝම සමානුපාතික වන බැවින් කියලා තියෙනවා. ඒක වැරදි. අපි දන්නවා නියත උෂ්ණත්වයේදී කම්බිය තුලින් ගලන ධාරාව එහි දෙකලවර විභවාන්තරයට අනුලෝමව තමයි සමානුපාතික වෙන්නේ. ඒක තමයි ඕම්ගේ නියමය. ඒ කියන්නේ හතරවෙනි එක වැරදි.
විද්‍යුත් ධාරාව ගලා යන ආරෝපණ ප්‍රමාණයට සමානුපාතික වන බැවිනි. විද්‍යුත් ධාරාව ගලා යන ආරෝපණ ප්‍රමාණය වැඩි වෙනවා. අඩු වෙනවා. ඒක හරි. නමුත් ඒක නිසා නෙමෙයි මේ ටන්ස්ටන් ලෝයේ ඕම්ගේ නියමය පිළි නොපදින්නේ. ඊළඟට අපිට කියලා තියෙනවා විලායක කම්බියක් තුලින් ඇම්පියර් 5ක ධාරාවක් ගලද්දී ඒක දැවිලා යනවා. ඒ අවස්ථාවේදී වොට් 2.5ක ක්ෂමතාවකින් තාප උත්සර්ජනය වෙනවා. අපි දන්නවා කම්බියක් කරා ප්‍රතිරෝධක කම්බියක් කරා ධාරාවක් ගලද්දී ක්ෂමතාවක් නැත්තම් ශක්තිය උත්සර්ජනය වෙනවා. ඒක අපිට හොයන්න පුළුවන් P I වර්ග R යොදලා. P කියන්නේ මෙතනදී නිපද වෙන ක්ෂමතාව වොට් 2.5යි. මේක හරහා ගලන ධාරාව ඇම්පියර් 5යි. ඒ වගේම මේ විලායක කම්බිය ප්‍රතිරෝධය කැපිටල් R කියලා ගත්තාම ඒ කැපිටල් R ගාගේ ඕම් දශමයයි කියලා අපිට ලැබෙනවා. මේ ගානට උත්තරය තමයි 2. මේ ගානේදී අපිට පේනවා මෙන්න මේ x කියලා මොනවා හරි උපකරණ නැත්තම් අපි කියමු බාරයන් කියලා. මේක අපිට බල්බ් එකක් කියලා ගන්න පුළුවන්. ටීවී එකක්, ෆ්‍රිජ් එකක් ඕන විදිහට ගන්න පුළුවන්. මම හිතනවා මේක බල්බ් එකක් කියලා. මේ දෙකම x කියලා ලකුණු කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ දෙකම තියෙන එකම උපකරණය. එකම ප්‍රතිරෝධයක් තමයි මේ දෙක හරහා තියෙන්නේ. මෙතෙන්දි වැදගත් වෙනවා මේ උපකරණ පරිපූර්ණ ඇමීටරයක් සහ පරිපූර්ණ වෝල්ට් මීටරයක් කියලා දීලා තියෙන එක. මොකද එහෙම නැත්තම් මේ වෝල්ට් මීටරය සම්බන්ධ කරලා තියෙන මේ ශාඛාව හරහා ධාරාව ගලනවා. එතකොට අපිට මේක සරලව විසඳ ගන්න අමාරු වෙනවා. දැන් මෙතනදී වෝල්ට් මීටරය පරිපූර්ණ නිසා මේ ධාරාව ගලන්නේ මෙන්න මේ විදිහට. වෝල්ට් මීටරයේ තියෙන ශාඛාවෙන් ධාරාවක් ගලන්නේ නැහැ. අනිත් එක මේ ඇමීටරේ පරිපූර්ණයි කියලා දීලා තියෙන එකකින් හින්දා අපිට ඇමීටරේ තියෙන අභ්‍යන්තර ප්‍රතිරෝධය නොසලකා හරින්න පුළුවන්. මොකද අපි දන්නවා පරිපූර්ණ ඇමීටරයක අභ්‍යන්තර ප්‍රතිරෝධය 0යි. ඊට පස්සේ අපෙන් අහන්නේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය. කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය හොයන්න නම් අපි දැනන් ඉන්න ඕනේ කෝෂයේ විද්‍යුත්ගාමක බලය, කෝෂයේ අග්‍රාතර විභවාන්තරය සහ කෝෂයෙන් ඉවතට ගලන ධාරාව. අපි දන්නවා කෝෂයේ විද්‍යුත්ගාමක බලය වෝල්ට් 5.4යි. කෝෂයේ අග්‍රාතර විභවාන්තරය වෝල්ට් 4.8යි. මොකද මේ විභවමාන වෝල්ට් මීටරය මගින් මනින්නේ ඒ කෝෂයේ අග්‍රාතර විභවාන්තරය. මේ කෝෂයේ ළඟ තියෙන x කියන උපකරණය නැත්නම් x කියන බල්බය හරහා තියෙන විභවාන්තරයත් දකුණු පැත්තේ තියෙන කෝෂයට දුරින් තියෙන බල්බ් එක හරහා විභවාන්තරයත් එක මාගයක්. ඒක තමයි වෝල්ට් 4.8ක් කියන්නේ. එතකොට මේ කෝෂය හරහා කෝෂය මගින් ඉවතට ගලන ධාරාව කීයද? ධාරාව හොයන්න නම් අපිට පේනවා මෙන්න මේ විදිහට පත දෙකක් තියෙනවා. පරිපත දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. කියන්නේ කෝෂය මගින් ගලන ධාරාව මෙන්න මේ ළඟ තියෙන x කියන බල්බ් එක හරහාත් යනවා. කෝෂය මගින් ගලන ධාරාවෙන් කොටසක් මෙන්න මේ දුරින් පිහිටි x කියන බල්බ් එක හරහාත් යනවා. ඒ කියන්නේ කෝෂයෙන් ගලන සම්පූර්ණ ධාරාව මේ ඇමීටරය හරහා යන්නේ නැහැ. මොකද කෝෂයෙන් ගලන සම්පූර්ණ ධාරාවෙන් කොටසක් යනවා මේ කෝෂයේ ළඟ තියෙන බල්බ් එක හරහා. එතකොට කෝෂයෙන් ගලන මුළු ධාරාවෙන් කොටසක් තමයි මේ ඇම්පියර් 0.3ක් කියන්නේ. එතකොට අපි කරන්නේ කෝෂයෙන් ඉවතට ධාරාව ගලන්නේ. කෝෂයෙන් ඉවතට ධාරාව ගලද්දී කෝෂයේ අග්‍රතර විභවාන්තරයේ වීරින IR මගින් හොයාගන්න පුළුවන්. මේ 0.3 ඇම්පියර් කියන්නේ දකුණු පස තියෙන බල්බ් එක හරහා ගලන ධාරාව. ඒකින්ද අපිට මේ වීරින IR ගේ I වෙනුවට 0.3 ඇම්පියර් දාන්න බෑ. අපි මුලින්ම මේ ගාන විසඳන්න නම් පළවෙනියටම දකුණු පැත්තේ තියෙන බාරයේ ප්‍රතිරෝධය. කියන්නේ මේ බල්බ් එකේ ප්‍රතිරෝධය හොයා ගන්න ඕනේ. බල්බ් එක හරහා විභවාන්තරය වෝල්ට් 4.8යි. ගලන ධාරාව 0.3යි. V සමාන IR දාපුවාම අපිට ඒකේ ප්‍රතිරෝධය ඕම් 16ක් කියලා ලබා ගන්න පුළුවන්. එතකොට අපි දන්නවා
මේ දකුණු පැත්තේ තියෙන බල්බ් එකට සමාන බල්බ් එකක් තමයි කෝෂයේ ගාවත් තියෙන්නේ. එතකොට ඒ බල්බ් එකේ ප්‍රතිරෝධයත් ඕම් 16ක් වෙන්න ඕනේ. ඒ බල්බ් එක හරහා තියෙන විභවාන්තරයත් වෝල්ට් 4.8යි. ඒ බල්බ් එකේ විභවාන්තරය වෝල්ට් 4.8ක් සහ ඒකේ ප්‍රතිරෝධය ඕම් 16ක් නිසා ඒකේ ගලන ධාරාව ඒ බල්බ් එක හරහා ගලන ධාරාවත් 0.3යි කියලා අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ කෝෂයෙන් ඉවතට ගලන මුළු ධාරාව මේ බල්බ් දෙක හරහා ගලන ධාරාවන්ගේ එකතුවට සමානයි. ඒ කියන්නේ කෝෂයේ අසල තියෙන බල්බ් එකෙන් 0.3ක් ඇම්පියර් ගලනවා. ඒ වගේම කෝෂයෙන් එළියේ තියෙන බල්බ් කෝෂයට දුරින් තියෙන බල්බ් එකෙන් හරහා ඇම්පියර් 0.3ක් ගලනවා. ඒකින්ද කෝෂයෙන් ඉවතට ගලන මුළු ධාරාව 0.6යි ඇම්පියර්. එතකොට කෝෂයේ අග්‍රාතර විභවාන්තරය 4.8යි. විද්‍යුත්ගාමක බලය වෝල්ට් 5.4යි. කෝෂයෙන් ඉවතට ගලන මුළු ධාරාව 0.6යි ඇම්පියර්. නිසා කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය සිම්පල් R කියලා ගත්තොත් සිම්පල් R සමානයි ඕම් 1යි කියලා අපිට ලැබෙනවා. ඊළඟට අපිට කියනවා කෝෂයක විද්‍යුත්ගාමක බලය සෙවීමට විභවමානයක් පාවිච්චි කරනවා. විභවමානයේ සන්තුලන දිග වැඩි කරන පහත කුමක් සිදු කළ යුතුද කියලා අහනවා. මේකට උත්තරය තමයි 4. විභවමානයක් කියන්නේ මෙන්න මේ වගේ උපකරණයක්. මේ තමයි විභවමානයේ ප්‍රධාන පරිපථය. ප්‍රධාන පරිපථයේ කෝෂයක් තියෙනවා. ඒ කෝෂය මගින් තමයි මේ විභවමාන කම්බියට අවශ්‍ය විභවාන්තරය සපයන්නේ. අපි හිතමු වෝල්ට් 2ක කෝෂයක්. විද්‍යුත්ගාමක බලය වෝල්ට් 2ක් වෙන කෝෂයක් මෙන්න මෙතන ද්විතීයික පරිපථයට සම්බන්ධ කරනවා කියලා. එහෙම කෝෂයක ද්විතීයික පරිපථයට සම්බන්ධ කරාම මේ විභවමාන කම්බිය හරහා තියෙන විභව බැස්ම නැත්නම් විභව අනුක්‍රමණය 0.1 වෝල්ට් සෙන්ටිමීටරයට කියලා ගමු. සෙන්ටිමීටරයකට වෝල්ට් 0.1ක් නම් වෝල්ට් 2ක් දක්වන්න. ඒ කියන්නේ අපි මේ පහලින් ද්විතීයික පරිපථය සම්බන්ධ කරපු වෝල්ට් 2 කෝෂයට තුල්‍ය වෙන්න නම් මේකේ සන්තුලන දිග සෙන්ටිමීටර් 20ක් වෙන්න ඕනේ. මොකද මේ විභවමාන කම්බියේ විභව අනුක්‍රමණය 0.1 වෝල්ට් සෙන්ටිමීටරයට නිසා. ඊට පස්සේ අපි දැන් හිතමු මේ දිග වැඩි කරගන්න ඕනේ. ඒ දිග වැඩි කරගන්න නම් අපිට කරන්න පුළුවන් විභවමාන කම්බියේ විභව අනුක්‍රමණය නැත්නම් විභව බැස්ම අඩු කරනවා. හිතන්න දැන් 0.1 වෝල්ට් සෙන්ටිමීටරයට තිබ්බ විභව බැස්ම 0.5ක් දක්වා අඩු කරා කියලා. එතකොට මේ 2 වෝල්ට් කියන අපි පහලින් සවි කරපු ද්විතීයික පරිපථය සවි කරපු විද්‍යුත්ගාමක බලය තියෙන කෝෂයට තුල්‍ය වෙන්න නම් සෙන්ටිමීටර් 40ක් අවශ්‍ය වෙනවා මේ විභවමාන කම්බියේ. ඒ කියන්නේ මේ විභවමාන කම්බියේ විභව අනුක්‍රමණය අඩු කරාම අපිට කෝෂයක විද්‍යුත්ගාමක බලය වෙනුවෙන් සන්තුලනය වෙන දිග වැඩි කරගන්න පුළුවන්. කෝෂයේ විභවමානයේ විද්‍යුත්ගාමක බලය විභවමානයට විද්‍යුත්ගාමක බලය සපයන ප්‍රභවය තමයි මේ උඩ තියෙන්නේ. ඒ ප්‍රභවය මගින් සපයන විභවාන්තරය විභවමාන කම්බිය හරහා පවතිනවා. විභවමාන කම්බිය හරහා පවතින විභවාන්තරය අඩු කරොත් අපිට පුළුවන් විභවමාන කම්බියේ විභව අනුක්‍රමණය අඩු කරන්න. විභවමාන කම්බිය හරහා පවතින විභවාන්තරය අඩු කරන්න මේ කෝෂයේ විශාලත්වය අඩු කරන්න පුළුවන්. නැත්නම් මේ කෝෂයත් එක්ක ශ්‍රේණිගතව ප්‍රතිරෝධකය සම්බන්ධ කරන්න පුළුවන්. ඒ විදිහට තමයි මේ ගානේ උත්තරේ 4 වෙන්නේ. ඊළඟට අපිට කියනවා මෝටර රථ බැටරියක විද්‍යුත්ගාමක බලය 12යි. අභ්‍යන්තර ප්‍රතිරෝධය 0.5යි. ඒක ඇම්පියර් 10ක ධාරාවක් පාවිච්චි කරලා charge කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒකට බැටරිය හරහා යෙදිය යුතු විභවාන්තරය කොහොමද? මෙහෙම හිතන්න. අපි බෝතලයකට වතුර පුරවනවා. බෝතලයට වතුර පුරවද්දී අපි අතින්
වතුර යන්තමින් හැලෙනවා. එහෙම හැලුනොත් අපි බෝතලයට අල්ලන වතුර ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් වැය කරලා තියෙනව නේද? බෝතලයට වතුර පුරවන්න. මොකද හැලිච්ච ටිකේ සහ බෝතලයට පිරිච්ච ටිකේ එකතුව තමයි අපි වැය කරපු වතුර ප්‍රමාණය බෝතලයට වතුර පුරවන්නේ. ඒ වගේ තමයි මේ මෝටරයට බැටරිය විද්‍යුත්ගාමක බලය වැඩි විද්‍යුත්ගාමක බලය 12යි. ඒක charge කරද්දී ඒ විද්‍යුත්ගාමක බලය 12 සහ ඒකේ අභ්‍යන්තර ප්‍රතිරෝධය 0.5 හරහා විභවාන්තරයක් ඇති වෙනවා. මොකද මේ තියෙන්නේ කෝෂය තුලට ධාරාව ගලන අවස්ථාවක්. කෝෂය තුලට ධාරාව ගලන අවස්ථාවකදී අපි කිව්වා V සමානයි E ධන IR මගින් තමයි කෝෂයේ අග්‍රතර විභවාන්තරය ලැබෙන්නේ. මෙතනදී කෝෂයේ විද්‍යුත්ගාමක බලය වෝල්ට් 12යි. කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ඕම් 0.5ක් නිසා ඕම් 0.5ක් කරහා ඇම්පියර් 10ක ධාරාවක් ගලද්දී වෝල්ට් 0.5ක විභවාන්තරයක් ඇති වෙනවා කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය හරහා. එතකොට කෝෂයේ අග්‍රහර අතර සපයන්න ඕන මුළු විභවාන්තරේ මේ කෝෂයේ විද්‍යුත්ගාමක බලය සහ මේ අභ්‍යන්තර ප්‍රතිරෝධය හරහා තියෙන විභවාන්තරේ එකතුවට සමානයි. එහෙම තමයි මේකෙදි වෝල්ට් 12.5ක් සපයන්න අවශ්‍ය වෙන්නේ මේ බැටරිය charge කරන්න. මේ ගානේදී අපිට කියලා තියෙනවා අභ්‍යන්තර ප්‍රතිරෝධය R කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය R වූ කෝෂයක් විශාලත්වයේ NR වූ බාහිර ප්‍රතිරෝධකයකට සම්බන්ධ කරලා තියෙනවා කියලා. අපිට මේ කෝෂයේ විද්‍යුත්ගාමක බලය ලබා දීලා නැහැ. මේ ගානට උත්තරේ තමයි 3. අපි බලමු මේ ගාන හදන්නේ කොහොමද කියලා. මේකෙදි මේ කෝෂයේ විද්‍යුත්ගාමක බලය E කියලා ගමු. කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය R සහ ඒකට ශ්‍රේණිගත සම්බන්ධ කරලා තියෙන ප්‍රතිරෝධය NR. එතකොට කෝෂයේ ඉවතට ගලන කෝෂයෙන් ඉවතට ගලන ධාරාව I කියලා ගත්තොත් අපිට මේ ප්‍රතිරෝධක දෙකේ එකතුව. ඒ කියන්නේ මේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ NR කියන ප්‍රතිරෝධය එකතුව තමයි මේ පද්ධතිය සමක ප්‍රතිරෝධය. ඒ කියන්නේ මේ පද්ධතිය සමක ප්‍රතිරෝධය R ධන N ධන 1යි R වතාවක් N ධන 1යි කියලා ගන්න පුළුවන්. V සමානයි IR යොදලා මේ කෝෂයෙන් ඉවතට ගලන ධාරාව හොයන්න පුළුවන්. කෝෂයේ විද්‍යුත්ගාමක බලය E කියලා සලකලා. එතකොට කෝෂයේ විද්‍යුත්ගාමක බලය E කියලා සැලකුවොත් අපිට මේ කෝෂයෙන් ඉවතට ගලන ධාරාව E වෙදීම R වතාවක් N ධන 1යි කියලා ලැබෙනවා. කෝෂයෙන් ඉවතට ගලන ධාරාව හින්දා කෝෂයේ අග්‍රතර විභවාන්තරයේ E ඍණ IR මගින් ලබා ගන්න පුළුවන්. මොකද කෝෂයකින් ඉවතට ධාරාවක් ගලද්දී කෝෂයේ අග්‍රතර විභවාන්තරය ලබා දෙන්නේ V ඍණ IR කියන E ඍණ IR කියන සම්බන්ධය මගින්. E කියන්නේ කෝෂයේ විද්‍යුත්ගාමක බලය. I කියන්නේ අපි දැන් හොයාගත්ත ධාරාව. සිම්පල් R කියන්නේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය කියලා අපිට දීලා තිබ්බ ගානේ. ඒ අනුව කෝෂයේ අග්‍රතර විභවාන්තරය V නම් V සමානයි NE වතාවක් NE බෙදීමේ N ධන 1 කියලා අපිට ගන්න පුළුවන් කෝෂයේ අග්‍රතර විභවාන්තරය. අපෙන් අහන්නේ කෝෂයේ අග්‍රතර විභවාන්තරය කෝෂයේ විද්‍යුත්ගාමක බලයට දරන අනුපාතය. කෝෂයේ අග්‍රතර විභවාන්තරය බෙදීම කෝෂයේ විද්‍යුත්ගාමක බලය. කෝෂයේ අග්‍රතර විභවාන්තරයේ NE බෙදීම N ධන 1. ඒක බෙදනවා කෝෂයේ විද්‍යුත්ගාමක බලය E ගෙන්. එතකොට අපිට ලැබෙනවා N වතාවක් N ධන 1යි කියලා උත්තරේ. මේ ගානේ උත්තරේ 3. මෙතනදී අපිට කියනවා මේ ගැලවනෝමීටරය තුලින් ධාරාවක් ගලන්නේ නැහැ කියලා. මේ අවස්ථාව වින්ස්ටන් සේතු මූලධර්මයේ තෘප්ත කරන අවස්ථාවක්. ඒ කියන්නේ මේ ඉහළ සහ ගැලවනෝමීටරේ සම්බන්ධ කරලා තියෙන ශාඛාවේ කෙළවරවල් දෙකේ විභව සමානයි. ඒ කියන්නේ මෙන්න මේ ඉහළ ලක්ෂ්‍ය සහ පහළ ලක්ෂ්‍ය විභව සමානයි. එතකොට මෙන්න මේ R සහ ඕම් 25 වම් පැත්තේ කම්බි එකම ලක්ෂයකට සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ වගේ එකම විභවයක් තියෙන්නේ. ඒ වගේම ඒ වගේ දකුණු පැත්තේ කම්බි වල
විභවයත් සමානයි කියලා මේ වින්ස්ටන් හේතු මූලධර්මය අනුව අපිට කියන්න පුළුවන්. ඒ අනුව R ප්‍රතිරෝධය සහ 25 ඕම් ප්‍රතිරෝධය හරහා තියෙන විභවාන්තරය සමානයි. ඒ වගේම 2 ඕම් සහ 5 ඕම් හරහා තියෙන විභවාන්තරයත් සමාන වෙනවා ඒ මූලධර්මය අනුව. අපි දන්නවා මෙතනදී ගලන ධාරාව ඇම්පියර් 1.4යි. ඒ ඇම්පියර් 1.4 මේ R තියෙන ශාඛාව හරහා ගලන ධාරාව I කියලා ගත්තොත් ඒක තමයි අපි හොයන්න ඕනේ ධාරාව. එතකොට ඒ ගලන්නේ මේ පරිපථයට එන මුළු ධාරාවෙන් I කොටසක් ගලනවා කැපිටල් R ප්‍රතිරෝධකය හරහා. එතකොට ඉතුරු ප්‍රතිරෝධක හරහා ඒ කියන්නේ 25 ඕම් 5 ඕම් ප්‍රතිරෝධක හරහා ගලන ධාරාව මේ පරිපථයට ගලන මුළු ධාරාවෙන් I ධාරාව අඩු වුනහම ලැබෙන අගය. ඒ කියන්නේ 1.4 ඍණ I ඇම්පියර් ප්‍රමාණයක් තමයි මේ 5 ඕම් සහ 25 ඕම් ප්‍රතිරෝධක හරහා ගලන්නේ. එතකොට අපි කලින් කිව්වා R හා 25 ඕම් හරහා විභවාන්තර සමානයි. ඒ වගේම 2 ඕම් සහ 5 ඕම් හරහා විභවාන්තර සමානයි කියලා. ඒත් අපි මෙතන R දන්නේ නැහැ. ඒකින්ද R හරහා විභවාන්තරය හොයාගන්න විදිහක් නැහැ. ඒ වෙනුවට අපිට පුළුවන් 2 ඕම් හරහා විභවාන්තරය අපිට හොයාගන්න පුළුවන්. ඒ වගේම 5 ඕම් හරහා විභවාන්තරය හොයාගන්න පුළුවන්. 2 ඕම් හරහා විභවාන්තරය 2 ඕම් වතාවක් 2 ඕම් හරහා ගලන ධාරාව I නිසා 2 ඕම් වතාවක් I කියලා ගන්න පුළුවන්. 5 ඕම් හරහා විභවාන්තරය 5 ඕම් වතාවක් 5 ඕම් හරහා ගලන ධාරාව I නිසා 1.4 ඍණ I නිසා 5 ඕම් වතාවක් 1.4 ඍණ I කියලා ගන්න පුළුවන් 5 ඕම් හරහා විභවාන්තරය. එතකොට අපි දන්නවා මේ විභවාන්තර දෙක සමානයි. මේ විභවාන්තර දෙක සමාන කරාම I ගියගේ ඇම්පියර් එකක් කියලා ලැබෙනවා. ඒ කියන්නේ මේ 2 ඕම් ප්‍රතිරෝධකය හරහා ගමන් කරන ධාරාව I නම් R ප්‍රතිරෝධකය හරහා ගමන් කරන ධාරාවත් I. 2 ඕම් ප්‍රතිරෝධකය හරහා ගමන් කරන ධාරාව ඇම්පියර් එකක් නිසා R ප්‍රතිරෝධකය හරහා ගමන් කරන ධාරාවත් ඇම්පියර් එකක් වෙනවා. ඊළඟට අපි එනවා අපේ අවසාන ගානට. මේ ගානේදී ප්‍රතිරෝධය කැපිටල් R වෙච්ච සර්වසම කම්බි කෑලි 12කින් සමන්විත ගණකයක A හා G අතර සමක ප්‍රතිරෝධය හොයන්න කියන්නේ. මෙතනදී අපි අර කලින් ත්‍රිකෝණාකාර හැඩතල තිබ්බ ඝන වස්තුවේ සමක ප්‍රතිරෝධය හේවුවා වගේම ක්‍රමයක් උපකාරී කරගන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ A ලක්ෂයේ ඉඳන් මේ හැම අතටම ප්‍රතිරෝධ සමාන නිසා A ලක්ෂයේ ඉඳන් මේ ප්‍රතිරෝධක හරහා තියෙන විභව බැස්මන් සමානයි. A ඉඳන් ඊට තියෙන විභවාන්තරයත් A ඉඳන් Dට තියෙන විභවාන්තරයත් A ඉඳන් Bට තියෙන විභවාන්තරයත් සමානයි. ඒකින්ද මේ E ලක්ෂයේ සහ E ලක්ෂයේ B ලක්ෂයේ සහ D ලක්ෂයේ විභව සමානයි. ඒ වගේම මේ G ලක්ෂයේ ඉඳන් ගත්තොත් G ලක්ෂයේ ඉඳන් මෙන්න මේ ප්‍රතිරෝධක හරහා තියෙන විභවාන්තර සමාන හින්දා H ලක්ෂයේ F ලක්ෂයේ සහ C ලක්ෂයේ විභව සමානයි. ඒක මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන්. මේ රතු පාටින් දක්වලා තියෙන්නේ A ලක්ෂයේ ඉඳන් විභව බැස්මක් ඇති වෙද්දී. ඒ කියන්නේ මේ ප්‍රතිරෝධක හරහා විභව අන්තර තියෙද්දී විභව සමාන වෙන ලක්ෂය. මේ දම් පාටින් දක්වලා තියෙන්නේ G ලක්ෂයේ ඉඳන් විභව බැස්මක් ඇති වෙද්දී විභව සමාන වෙන ලක්ෂය. අපි දන්නවා මේ විභව සමාන ලක්ෂ අතර ධාරා ගලන්නේ. ඒකින්ද විභව සමාන ලක්ෂය එකම ලක්ෂයකට ගන්න පුළුවන්. ඒ විදිහට විභව සමාන ලක්ෂය එකම ලක්ෂයකට ගත්තා. මේ රතු පාටින් දක්වලා තියෙන ලක්ෂය එකම ලක්ෂයකට ගත්තාම මේ A ඉඳන් ප්‍රතිරෝධක තුනක් තියෙනවා. ඒ වගේ කැපිටල් R බැගින් වෙච්ච ප්‍රතිරෝධක තුනක් සමාන්තරගත සම්බන්ධ වෙනවා. ඒ වගේම මේ J ඉඳන් දම් පාටට තියෙන ලක්ෂ්‍ය විභව සමාන ලක්ෂ්‍ය වලට ප්‍රතිරෝධක තුනක් සම්බන්ධ වෙලා තියෙනවා සමාන්තරගතව. මේක මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන්. ඒ වගේම
මේ රතු පාට ඉඳන් දම් පාට ලක්ෂ්‍ය වලට. ඒ කියන්නේ මේ A ගේ විභව බැස්මන් සහ G ගේ විභව බැස්මන් අතර තියෙන ලක්ෂ්‍ය අතර ප්‍රතිරෝධක තියෙනවා. ඒ ප්‍රතිරෝධක හරහා තියෙනෙත් එකම විභවාන්තරයක්. ඒ වගේ ප්‍රතිරෝධක කීයක් තියෙනවද කියලා හොයලා බැලුවොත් අපිට පේනවා ප්‍රතිරෝධක 6ක් තියෙනවා ඒ වගේ. ඒ ප්‍රතිරෝධක 6 එකිනෙකට සමාන්තරව කැපිටල් R වෙච්ච ප්‍රතිරෝධක 6ක්. ඒක අපිට මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන්. සමක ප්‍රතිරෝධක අරගෙන R කැපිටල් R වෙච්ච ප්‍රතිරෝධක තුනක සමක ප්‍රතිරෝධය කැපිටල් R බෙදීම 3යි. කැපිටල් R වෙච්ච සමක ප්‍රතිරෝධක 6ක කැපිටල් R වෙච්ච සමාන්තරගත ප්‍රතිරෝධක 6ක සමක ප්‍රතිරෝධය කැපිටල් R බෙදීම 6යි. ඒ වගේම ප්‍රතිරෝධය කැපිටල් R වෙච්ච සමාන්තරගත ප්‍රතිරෝධක 3ක සමක ප්‍රතිරෝධය කැපිටල් R බෙදීම 3යි. මේ A හා G ලක්ෂ අතර මෙන්න මේ R බෙදීම 3යි R බෙදීම 6යි R බෙදීම 3යි කියන ප්‍රතිරෝධක තියෙන්නේ එකිනෙකට ශ්‍රේණිගතව. එතකොට අපිට මේ වගේ සමක ප්‍රතිරෝධය R බෙදීම 3 ධන R බෙදීම 6 ධන R බෙදීම 3 ධන 5ක් R බෙදීම 6යි කියලා දක්වන්න පුළුවන්.